හොඳයි පුතේ ආයිබෝන් පුතාලා හැමෝම සුබ මධ්‍යහ්නයක් කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා. අද අපේ අන්තිම දවස වේවි ෆිසිකලි පටන් ගන්නව ලබන සතියේ ඔන්ලයින් එක බොහෝ විට අදින් ඉවර වේවි. නමුත් පොඩි ගැටලුවකට තියෙනවා ඔයාලට විභාගයක් දාලා තියෙනවා ජනවාරි මාසේ 4 වෙනිදා ඉඳලා. එතකොට විභාගෙත් එක්ක පන්තිය ඉරිද දවසේ නිසා ගැටලුවක් වෙන එකක් නැහැ. මම ඒ බව WhatsApp වලට දාන්නම් පැහැදිලිව මොකද්ද කරන්න කියලා. මොකද ඔයාලට ඇටි දැන් ඔන්ලයින් කරා අවුරුද්දකටත් වැඩි එක දිගට ඔන්ලයින් කරා. ඒක හරි වෙහෙසකර වැඩක් සහ ටිකක් අමාරු වැඩක්. මොකද දැන් ඔයාලා අපි එකට ඉඳගෙන වැඩ කරන්න ඕන කාලය තමයි එන්නේ. මොකද නැත්තම් ඔයාලව අතහැරෙනවා. දැන් ඔන්ලයින් එකේ කොච්චර කරත් සමහර ළමයි අර ෆිසිකලි ක්ලාස් එකේ ඉන්න වගේ වැඩ ටික කරගන්න පාඩක් පේන්න නැහැ. ඉතින් ඒ නිසා ෆිසිකලි අනිවාර්යෙන් පටන් ගන්නවා ලබන සතියේ සෙනසුරාදා ඉඳලා. ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා 2022 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳලා හැම පන්තියක්ම පටන් ගන්නවා 6 වසර ඇර. මොකද ඒ ළමයින්ට ශිෂ්‍යත්ව විභාගේ තියෙන නිසා අපි 6 වසර පටන් ගන්න තේරුමක් නැහැ. ඒ නිසා අනිත් පන්ති ඔක්කොම ලබන සෙනසුරාදා ඉරිදා පටන් ගන්නවා. ටිකටම ෆිසිකලි තමයි ඊට පස්සේ යන්නේ. හරි. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ඊට පස්සේ තුන්වෙනි වාර විභාගයක් ඔයාලට මාර්තු මාසේ තමයි ඉස්කෝලවල තියන්න සැලසුම් කරලා තියෙන්නේ. එතකන් ඔයාලා 10 වසරේ තමයි ඉන්නේ. නමුත් අපි ප්‍රශ්න පත්‍ර 3-4ක් සාකච්ඡා කරලා එතකොට ඒකට ජනවාරි මාසේ යාවි. පෙබරවාරි ඉඳලා වගේ 11 වසර වැඩ ටික හැමම පටන් ගන්න. එහෙම තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. හරි. අපි ගිය සතියේ පටන් ගත්තා මවුල කියන පාඩම. මවුල කියන පාඩම අමාරු නැහැ කියලා දැන් ඔයාලට තේරෙනවා. මේක මේ පොඩි දෙයක් විතරයි තියෙන්නේ. බය වෙන්න එපා. එතකොට අපි මවුලයක් කියන්නේ මොකද්ද? මවුල ගාන හොයන්නේ කොහොමද? ඒ වගේම මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? ඇවගාඩ්‍රෝ නියතය කියන්නේ මොකද්ද කියලා මෞල පාඩමේ 90ක් විතර අපි ගිය සතියේ ඉවර කරා. අපි අද බලමු මෞල සංඛ්‍යාව ඇසුරින් අනු සංඛ්‍යාව හොයන්නේ කොහොමද කියලා. හරි. මම හිතන්නේ පුතේ මාතෘකාව ලියලා තියෙන්නේ එහෙම නේද? පොඩ්ඩක් මට කියන්න. ගිය සතියේ අන්තිමටම මාතෘකාව ලිව්වේ මොකක්ද කියලා චුට්ටක් කියන්න. එහෙමද ලියලා තියෙන්නේ? මම අර රෙකෝඩින් එකේ බලුවා නම් එහෙමයි තියෙන්නේ. හරි නේද? පොඩ්ඩක් මට කියන්නකෝ කවුරු හරි දරුවෙක් ඉක්මනට. අනුකී පොඩ්ඩක් කියන්න. ඔව් නේද? හරි. මූල සංඛ්‍යාව ඇසුරින් අනු සංඛ්‍යාව සෙවීම. හොඳයි. එහෙනම් මාතෘකාව ලියාගන්න එහෙම මූල සංඛ්‍යාව ඇසුරින් අනු සංඛ්‍යාව සෙවීම. මූල සංඛ්‍යාව ඇසුරින් අනු සංඛ්‍යාව සෙවීම. හොඳයි. මෙන්න මේක පටලවා ගන්න එපා. මේක පටලවා ගන්න එපා. මේක ඔයාලා දන්න දෙයක්. ඔයාලා දන්නෝ එකම වර්ගයේ පරමාණු දෙකකින් හෝ එකිනෙකට වෙනස් වර්ගවල පරමාණු දෙකක් හෝ ඊට වඩා වැඩි ගානකින් තමයි අණු හැදිලා තියෙන්නේ. ඒතර අපි කියනවා O2 කියන්නේ අණුවක්. H2 කියන්නේ අණුවක්. CO2 කියන්නේ අණුවක්. N2 කියන්නේ අණුවක්. H2O කියන්නේ අණුවක්. එතකොට මේකේ එකම වර්ගයේ පරමාණු දෙකකින් හැදිච්ච ඒවාට කියන්නේ මූලද්‍රව්‍ය අණු. එකිනෙකට වෙනස් වර්ගවල පරමාණු දෙකක් හෝ වැඩි ගානකින් හැදිච්ච ඒවාට කියන්නේ සංයෝග අණු. එතකොට මෙන්න මේ දෙක සංයෝග අණු, මේ තුන් දෙනා මූලද්‍රව්‍ය අණු. එතකොට මේක අදාළ වෙන්නේ මූලද්‍රව්‍ය අණු හෝ සංයෝග අණු වලට පමණයි. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා ඕනම අණු මෞලයක් තුල අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය තර්කය. හොඳට මතක තියාගන්න තර්කානුකූලව ඉදිරියට යන්න. එතකොට කටපාඩම් ශෛලිය ඔයාලගෙන් ටික ටික ඈත් වෙනවා. කටපාඩම් ශෛලිය ඈත් වුණාට පස්සේ තර්කයට හුරු වුණාට පස්සේ ලස්සනට ඕනම අමාරු දෙයක් ග්‍රහණය කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. දැන් එහෙනම් මම ඔයාලට ගිය සතියේ කිව්වා අණු මෞල එකක්. අණු මෞල එකක් තුල අණු තියෙනවා
6.02 වැඩි කිරීම 10/23 වෙනි බලය. ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. ඒ අණුමවුල එකක් තුල. එහෙනම් අණුමවුල දෙකක් තුල ඇවෝගාඩ්‍රෝ නියතිය වගේ දෙගුණයක්. එහෙනම් අණුමවුල පහක් තුල ඇවෝගාඩ්‍රෝ නියතිය වගේ පස් ගුණයක්. ඒක අපි ගිය සතියේ ඉගෙන ගත්තා. එහෙනම් මවුල සංඛ්‍යාව ඇසුරින් අණු සංඛ්‍යාව හොයන්නේ හරි ලේසි. මවුල සංඛ්‍යාව කීයද? ඒක ගුණ කරන්න ඕන ඇවෝගාඩ්‍රෝ නියතියෙන්. එහෙනම් උදේට මතක තියාගන්න මෙන්න මේ සමීකරණය ඕනම තැනකදී අපි අණු සංඛ්‍යාව හොයන්නේ මෙන්න මෙහිමයි. අණු සංඛ්‍යාව සමානයි මවුල සංඛ්‍යාව ගුණ කරන්න ඇවෝගාඩ්‍රෝ නියතයෙන්. ඕනම තැනක අණු සංඛ්‍යාවකින් අහුවොත් අපි කරන්නේ මවුල ගාන හොයාගෙන ඒක ඇවෝගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරනවා. මොකද හේතුව එක අණු මවුලයක් තුල අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් ඉන්නයි කියලා අපි ගිය සතියේ ඉගෙන ගත්තා. එහෙනම් අණු මවුල එකක් තුල ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව නම් අණු මවුල දෙකක් තුල ඇවෝගාඩ්‍රෝ වගේ දෙගුණයක්. අණු මවුල 10ක් තුල ඇවෝගාඩ්‍රෝ වගේ 10 ගුණයක්. අන්න එහෙමයි තර්කය. තේරුණානේ? එතකොට මේකට තව පුංචි අර සංකේත සමීකරණයකුත් දෙනවා. ඒක එච්චර වැඩක් ඇති එකක් නෙවෙයි. අණු සංඛ්‍යාව කැපිටල් N කියලා ගත්තොත් මවුල සංඛ්‍යාව සිම්පල් N නම් ඇවෝගාඩ්‍රෝ නියතය කැපිටල් N A කියලා ගත්තොත් මෙන්න මේ සමීකරණෙත් ඕකටම තමයි එන්නේ. එහෙනම් මෙන්න මේ සමීකරණය හොඳට මතක තියාගන්න. අණු සංඛ්‍යාව සමාන වෙනවා මවුල සංඛ්‍යාව ගුණ කිරීම ඇවෝගාඩ්‍රෝ නියතයට. දැන් එකතු වෙච්ච දරුවන්ට පොඩ්ඩක් ආයි කියන්නම්. ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ක්ලෝරීන් මේවට පුතේ කියන්නේ මූලද්‍රව්‍ය අණු. ජලය, කාබන් ඩයොක්සයිඩ්, ඇමෝනියා, මීතේන් මේවට කියන්නේ පුතේ සංයෝග අණු. මොකක් හරි කමන්නේ අණු මේවා. එතකොට මේ අණුවක් කියලා කියන්නේ එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ එකිනෙකට වෙනස් වර්ගවල පරමාණු දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක් මොනියම් හෝ බන්ධන වර්ගයකින් බැඳිලා හැදිච්ච උදාසීන ද්‍රව්‍ය. එතකොට එවැනි අණු ගාන හොයන්නේ ඔයාලා ගිය සතියේ ඉගෙන ගත්තා ඕනම අණු මවුලයක් කියන්නේ අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක්. එහෙනම් ජල මවුලයක් කියන්නේ ජල අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. කාබන් ඩයොක්සයිඩ් මවුලයක් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. ඔක්සිජන් අණු මවුලයක් කියන්නේ ඔක්සිජන් අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් අණු ගාන හොයන්නේ හරි ලේසි. මවුල එකක තියෙනවා නම් ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක්. මවුල ගාන කීයද? 2ද 3ද 10ද 15ද ඒක අපිට ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් ගුණ කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් පුංචි ළමයෙකුට තේරෙනවා මවුල එකක අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා නම් මවුල දෙකක අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව වගේ දෙගුණයක්. මවුල 3ක අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව වගේ 3 ගුණයක්. එහෙනම් ඕනම අණු ගානක් හොයන්නේ මවුල සංඛ්‍යාව ඇවෝගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරලා. පැහැදිලිනේ? right. එහෙනම් ලියාගමු. මාතෘකාව ලියන්න මවුල සංඛ්‍යාව ඇසුරින් අණු සංඛ්‍යාව සෙවීම. හරි. ලියන්නෙම එකම වර්ගයේ මූලද්‍රව්‍ය එකම වර්ගයේ පරමාණු මූලද්‍රව්‍ය කියන්න ඕනේ එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ එකිනෙකට වෙනස් වර්ගවල එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ එකිනෙකට වෙනස් වර්ගවල පරමාණු දෙකක් හෝ කිහිපයක් එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ එකිනෙකට වෙනස් වර්ගවල පරමාණු දෙකක් හෝ කිහිපයක් එකතු වීමෙන් අණුවක් සෑදේ
අණුවක් සෑදේ. right යටින් ලියන්න ආයසරයක් කමන්නේ මෙන්න මේ ටික ලියාගෙන මූලද්‍රව්‍ය අණු මේ ටික ලියාගෙන සංයෝග අණු ඉක්මන ලියාගන්න කමන්නේ ගේ සතිය ලිව්වට ආයසරයක් ලියාගන්න ඒක වැදගත් right මොකද මම මේ බොහොම හිමින් බොහොම අර්ථාන්විත විදියට මේ පාඩම කියලා දෙන්නේ මේ පාඩම එක සැරේම අල්ලගන්න. ඒතකොට ඔයාලට මේක දන්නේ නැති ළමයෙකුට උනත් බොහොම පහසුවෙන් කියලා දෙන්න පුළුවන්. එහෙම කියලා දෙනවා නම් තවත් ඔයාලගේ දැනුම වැඩි වෙනවා. හරි? ඔය දෙක ලියා ගන්නටක් ගාලා එකයට එක. ඒ කියන්නේ එකයට එක ලියන්න අර ටික මූලද්‍රව්‍ය වෙනවා මේ ටික සංයෝග අණු. O2 H2 N2 Cl2 කියන මූලද්‍රව්‍ය අණු. H2O CO2 NH3 CH4 තව ඕනතරම් තියෙනවා. ඒවට කියන්නේ සංයෝග අණු. ඒතර එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ කීපයක් එකතු වෙලා නම් මූලද්‍රව්‍ය අණු. එකිනෙකට වෙනස් වර්ගවල පරමාණු දෙකක් හෝ කීපයක් එකතු වෙලා නම් සංයෝග අණු. ඔච්චරයි තියෙන්නේ. ඒ මොන අණුව වුණත් අණු ගාන හොයන්න සමීකරණය වෙනස් වෙන්නේ නැහැ. හරි. දැන් මේ ටික හරිනේ. දැන් යටින් ලියන්න. මූලද්‍රව්‍ය අණුයි සංයෝග අණුයි ටික වෙන් කරලා ලියාගෙන දැන් යටින් ලියන්න මේ අණුව කුමන අණු වර්ගයක් වුවද මේ අණුව කුමන අණු වර්ගයක් වුවද මේ අණුව කුමන අණු වර්ගයක් වුවද එහි මෞලයක් තුල අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් පවතී. මෞල එකක අණු තියෙනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. හරි? මොන අණු වර්ගයක් වුණත් මෞල එකක් තුල අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් පවතී. ඒ අණුව අණු සංඛ්‍යාව පහත පරිදි ඒ අණුව අණු සංඛ්‍යාව පහත පරිදි සෙවිය හැකිය. හරි. දැන් ඔයාලා මෙන්න මේ සමීකරණ ලියන්න කොටුවක් ඇතුලේ දාගන්න. මෙන්න මේ අකුරු දැක්වෙන සමීකරණෙ නිකන් ලියලා තියන්න. ඒක ලිව්වා කියලා හානියක් නැහැ. නමුත් මේ සමීකරණයට හුරු වෙන්න. හරි? අණු සංඛ්‍යාව හොයන්නේ කොහොමද? මවුල සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරලා. තේරුණානේ? right.
හරි සර්. right හොඳයි එහෙනම් ඕක තමයි අණු සංඛ්‍යාව හොයන විදිය හරි ඊට පස්සේ ආයිපත් අර වගේම මාතෘකාවක් ලියන්න මෞල සංඛ්‍යාව ඇසුරින් පරමාණු සංඛ්‍යාව සෙවීම හරි මෞල සංඛ්‍යාව ඇසුරින් පරමාණු සංඛ්‍යාව සෙවීම මෞල සංඛ්‍යාව ඇසුරින් පරමාණු සංඛ්‍යාව සෙවීම මෞල සංඛ්‍යාව ඇසුරින් පරමාණු සංඛ්‍යාව සෙවීම මේ හොඳ සිහි කල්පනාවෙන් අහගන්න මොකද ෆිසිකල් ක්ලාස් එකේ හිටියනම් ළඟට ගිහිල්ලා සිහි කල්පනාවෙන් ඉන්නවද නැද්ද කියලා බලන්න මට පුළුවන් හොඳ ටොක්ක්ක් යනට පස්සේ සිහි කල්පනාව නැතුව හිටියත් හොඳට එනවා ඊට පස්සේ දැන් ඔන්ලයින් එකේ ඕක කරන්න බෑනේ ඒකයි මම පොඩ්ඩක් මෞල පාඩම චුට්ටක් අතපසු ඒ කියන්නේ ඕන කමින් පහු කරේ මේක ෆිසිකලි කරා නම් හොඳයි කියන ස්ථාවරේ මමත් ඉන්න නිසා නමුත් ඔයාලා හරියට අහගෙන හිටියොත් ඔයාලගේ පැත්තෙන් මෙන්න ඕන ටික හරියට වුණොත් කිසි වෙනසක් නැහැ ෆිසිකලි ඔන්ලයින් එක කියලා වැඩේ නියමයට යනවා. හරි. එහෙනම් මෞල සංඛ්‍යාව ඇසුරින් පරමාණු සංඛ්‍යාව සෙවීම. මෞල සංඛ්‍යාව ඇසුරින් පරමාණු සංඛ්‍යාව සෙවීම. right. හොඳට බලන්න. හොඳයි. පරමාණු ගාන හොයන්නේ මෙහිමයි. මෞල සංඛ්‍යාව ඇසුරින් පරමාණු ගාන. දැන් මේවා අණුනේ. ඔන්නෝක උන්ටට ඔළුවේ තියාගන්න. ඔයාලා බලන්න මේ හැම එකකම තියෙනවා අණුවක් ඇතුලේ පරමාණු දෙකක්. හොඳට තේරුම් ගන්න. මේ හැම එකකම තියෙනවා අණුවක් ඇතුලේ. හරි? O2 කියන්නේ ඔක්සිජන් පරමාණු දෙකයි. H2 කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකයි. එහෙනම් මෙතන තියෙනවා පුතේ හොඳට මතක තියාගන්න පරමාණු දෙකක්. මෙතන බලන්න මේ සංයෝග. එයාලා අර පොඩි ළමයි වගේ උත්තර කියන්නේ නැහැනේ. කියනවා නම් මම බොහොම කැමතියි. ජල අණුව තුළ මට කියන්නේ නම් පරමාණු කීයක් තියෙනවද? කියන්න බෑ. ජල අණුවක් ඇතුලේ පරමාණු කීයක් තියෙනවද? ඔව් සදේව්. බොහොම හොඳයි. 3යි නේ. හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 1යි කියන්නේ 3යි. පරමාණු 3යි. කාබන් ඩයොක්සයිඩ් අණුවේ පරමාණු 3යි. ඇමෝනියා අණුවේ පරමාණු කීයක් තියෙනවද? NH3 වල. ඇමෝනියා අණුවේ තියෙනවා පරමාණු 4ක් නේද? 4යි. නයි හයිඩ්‍රජන් 3යි නයිට්‍රජන් 1යි කියන්නේ 3 1 4යි. CH4 වල පරමාණු කීයක් තියෙනවද? CH4 අණුවේ පරමාණු 5යි. හයිඩ්‍රජන් 4යි කාබන් 1යි කියන්නේ 5යි. එහෙනම් හොඳට මතක තියාගන්න පරමාණු ගාන හොයන්නේ මෞල සංඛ්‍යාව දන්නවනම් ඒකේ අණු තියෙනවා නම් ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් ඉස්සෙල්ලා අපි අණු ගාන හොයන්න ඕන. අණු ගාන හොයාගෙන ඒක වැඩි කරන්න ඕන එක අණුවක තියෙන පරමාණු ගානේ. තේරුණාද? ඉස්සෙල්ලා අර විදියටම අණු සංඛ්‍යාව හොයන විදියට අපි සමීකරණ ලියමු. අණු සංඛ්‍යාව සමානයි මෞල ගාන වැඩි කිරීම ඇවෝගාඩ්‍රෝ නියතිය. ඊට පස්සේ පරමාණු ගාන හොයන්න කිව්වොත් ඒකත් ආයි වැඩි කරන්න ඕන එක අණුවක තියෙන පරමාණු ගාන. ඔන්න එහෙනම් මම කෙලින්ම ලියනවා පරමාණු සංඛ්‍යාව සමානයි අණු සංඛ්‍යාව ගුණ කිරීම ඇවෝගාඩ්‍රෝ නියතය ඒක ගුණ කරන්න ඕන එක් අණුවක ඇති පරමාණු ගණනය. තේරුම් ගන්න හොඳට. හරි? පේනවද වගේද? අණු සංඛ්‍යාව ඇවෝගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරාම එනවා ඔයාලට ලැබෙනවා අණු සංඛ්‍යාව නෙවෙයි මෙතන මෞල සංඛ්‍යාව right? මෞල සංඛ්‍යාව ඇවෝගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරාම මෞල සංඛ්‍යාව ඇවෝගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරාම ඉස්සෙල්ලා වගේම ලැබෙන අණු ගාන. ආපහු ඒක වැඩි කරොත් එක අණුවක තියෙන පරමාණු ගානෙන් අන්න ලැබෙන පරමාණු ගාන. දැන් තේරුණානේ? අපි ගණන් හදනකොට හදමු බොහොම පැහැදිලි. එහෙනම් පරමාණු සංඛ්‍යාව හොයන්නේ
මවුල සංඛ්‍යාව අවගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරලා ඒක ආයි වැඩි කරන්න ඕනේ එක අණුවක තියෙන පරමාණු ගාන. දැන් ඔන්න අපෙන් අහනවා ඔක්සිජන් මවුල 5ක තියෙන ඔක්සිජන් පරමාණු ගාන කීයද? එහෙනම් මවුල ගාන 5යි අවගාඩ්‍රෝ නියතය 6.02 වැඩි කිරීම 10 ඒක වැඩි කරන්න ඕනේ එක අණුවක තියෙන පරමාණු ගාන 2. දැන් තේරුණානේ ගණන් හදනකොට හරි ලේසියෙන් හදන්න පුළුවන්. right. එහෙනම් මේකෙත් අපිට අර වගේම අපි අර අකුරු සමීකරණයක් ලියන්නේ නැහැ. මේක මේ විදිහට මතක තියාගන්න. මේ සමීකරණය හරි වැදගත්. පරමාණු සංඛ්‍යාව හොයන විදිහ. හරි. එහෙනම් ලියාගන්න මෙන්න. ලියන්න. ඕනෑම අණුවක් සැලකූ විට මූලද්‍රව්‍ය වෙන්න පුළුවන්, සංයෝග වෙන්න පුළුවන්, කිසි අවුලක් නැහැ. ඕනෑම අණුවක් සැලකූ විට ඕනෑම අණුවක් සැලකූ විට ඕනෑම අණුවක් සැලකූ විට එහි එකිනෙකට සමාන හෝ එහි එකිනෙකට සමාන හෝ ඕනෑම අණුවක් සැලකූ විට එහි එකිනෙකට සමාන හෝ එකිනෙකට වෙනස් පරමාණු කිහිපයක් තිබිය හැකිය. පරමාණු කිහිපයක් තිබිය හැකිය. හරි. දැන් මෙන්න මේ දෙක ලියාගන්න යටි. හරි. මේ හැම එකම පරමාණු දෙකකින් තියෙන මේවයි පරමාණු ගාන මේ විදිහට හරියට බලලා තේරුම් ගන්න ලියාගන්න. right? දැන් ලියාගන්න බා ඉක්මනට යටින් තියෙන ටික සමීකරණ ලියන්න එපා. යටින් තියෙන ටික ලියන්න. ඉවර නම් කියන්න. හරි. හරි සර්. right. හැමෝම ඉවරයිනේ. මේ ටික විතරයි ලියන්න කිව්වේ. හොඳේ වෙන මොකුත් ලියන්න කිව්වේ නැහැ. මේ ටික විතරයි. හරිනේ? ලියන්න මේ අණුව යටින් ලියන්න මේ අණුව පරමාණු සංඛ්‍යාව සෙවීමේදී මේ අණුව පරමාණු සංඛ්‍යාව සෙවීමේදී පහත සමීකරණය යොදාගත හැකිය. මේ අණුව පරමාණු සංඛ්‍යාව සෙවීමේදී පහත සමීකරණය යොදාගත හැකිය. මේ අණුව පරමාණු සංඛ්‍යාව සෙවීමේදී පහත සමීකරණය යොදාගත හැකිය. හරි. දැන් අන්න අර සමීකරණ ලියන පරමාණු සංඛ්‍යාව සමානයි මවුල සංඛ්‍යාව ගුණ කිරීම අවගාඩ්‍රෝ නියතය ගුණ කිරීම එක් අණුවක තියෙන පරමාණු ගණන. සමීකරණේ පේනවද පුතේ? මම පෑන පොඩ්ඩක් තින්ත අඩු නිසා අඩුවෙන් ලියලා තියෙන පේනවද? සමීකරණේ කියව ගන්න පුළුවන්ද?
මෙතන ඇවගාඩ්‍රෝ නියතය හරි ඇවගාඩ්‍රෝ නියතය මෙතන එක් අණුවක ඇති පරමාණු ගණන හරිනේ එක් අණුවක ඇති පරමාණු ගණන එක් අණුවක ඇති පරමාණු ගණන තේරුණානේ ආන්නේ විදිහට සමීකරණ ලියා ගන්න කොටුවක් ඇතුළේ දාගන්න හරි හරි සර්. හොඳයි එහෙනම් ඔන්න දැන් වැඩේ හරි රයිට් දැන් අපි හරි හැමෝම ලියුව නේද සමීකරණය පරමාණු ගාන සමානයි මවුල සංඛ්‍යාව වැඩි කිරීම ඇවගාඩ්‍රෝ නියතය වැඩි කිරීම එක් අණුවක ඇති පරමාණු ගාන තේරුණානේ රයිට් ඔව් දෙව්මි ලබන සතියේ පිසිකලි පටන් ගන්නවා ඔයාලගේ ක්ලාස් එක සුපුරුදු පරිදි ඉරිදම තමයි තියෙන්නේ නමුත් පුංචි ගැටලුවක් තියෙන්නේ ඔයාලට එක්සෑම් එකක් තියෙනවා එක්සෑම් එක පටන් ගන්නේ ජනවාරි මාසේ 4 වෙනිදා එතකොට ලබන සතියේ ඉරිදා කියන්නේ ජනවාරි මාසේ 2 වෙනිදා එතකොට ඔයාලගේ එක්සෑම් එක යනවා දවස් 9ක් ඒ කියන්නේ 1 2 3 4 5 6 7 8 9 ඒ කියන්නේ සති දෙකක් 14 වෙනිදා තමයි එක්සෑම් එක ඉවර වෙන්නේ එතකොට ඉවරුණාට පස්සේ ඒ කියන්නේ ජනවාරි මාසේ 2 වෙනිදායි 9 වෙනිදායි පොඩි චකිතයක් තියෙනවා ඔයාලට එන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. ඔයාලගේ අදහස මොකක්ද? පටන් ගන්නවද නැත්නම් එක්සෑම් එකෙන් පස්සේ පටන් ගන්නවද? මගේ නම් අදහස තියෙන්නේ ක්ලාස් එක කරන්න කියන එක තමයි. කරමු නේද පන්තිය? ෆිසිකලි පටන් ගනිමු. ඔයාලට මධ්‍යවාර පරීක්ෂණයන්නේ තියෙන්නේ. ඔව් මධ්‍යවාර පරීක්ෂණයක් තියෙන නිසා අපි ඔයාලට මධ්‍යවාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර මම හිතන්නේ මම 3 විතර කතා කරා නේද පුතේ කතා කරා නේද මධ්‍යවාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ක්‍රියා කතා කරා නේද අපි ඔයිට කලින් මධ්‍යවාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර එකක් දෙකක් කතා කරේ නැද්ද කරානේ ඔව් අපි ආපහු මධ්‍යවාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 3-4ක් කතා කරමු කතා කරලා එතකොට දැන් කොහොමද ලබන සතියේ අපි ජනවාරි 2 වෙනිදා ෆිසිකලි හම්බෙමු ෆිසිකලි ක්ලාස් එකේදී අපි ප්‍රශ්න පත්‍රයක් කතා කරමු ඊට පස්සේ ඔයාලට විභාගෙට අවශ්‍ය දැනුම එතෙන්දී ඕන හැටි ලැබේ මොකද අපි අමුතුවෙන් ආයි විභාගෙට සූදානම් වෙන්නක් අවශ්‍ය වෙන්නේ නැහැ මොකද හේතුව අපි ඇති වෙන්න ප්‍රශ්න පත්‍ර කතා කරලා තියෙනවා මධ්‍යවාර පරීක්ෂණයක් තමයි තියෙන්නේ අවසාන වාර එකක් නෙමෙයි ඊට පස්සේ අපි අවසාන වාර විභාගයටත් අවශ්‍ය කරන දැනුම ප්‍රශ්න පත්‍ර දෙක තුනක් කොහොමද ජනවාරි මාසේ ප්‍රශ්න පත්‍ර ටිකක් කතා කරලා අපි 11 වසරේ සිලබස් එක පටන් ගනිමු. එහෙම නැති වුණොත් අපි ඔයාලගේ විභාග ඉවර වෙච්ච ගමන් 11 වසර පටන්ගෙන ආපහු මාර්තු මාසේ ලිට්ටු කරලා 10 වසරේ ප්‍රශ්න පත්‍ර ටිකක් කතා කරමු. අපි ඒව කතා කරගමු ෆිසිකලි ක්ලාස් එකේ අපි දෙගොල්ලෙකට හමු වෙලා දැනට කියන්න තියෙන්නේ පැහැදිලිවම ලබන සතියේ ෆිසිකල් පටන් ගනිමු. හරි අනිවාර්යෙන් පටන් ගනිමු. මම මේ බව ඔයාලට මැසේජ් කරන්නම් ඉදිරියේදී අනිවාර්යෙන්ම ෆිසිකලි පටන් ගනිමු. හරිනේ? රයිට්. නෑ ඔන්ලයින් එක නෑ පුතේ. අන්න එහෙමත් එකක් තියෙනවා. ෆිසිකලි එකත් එක්ක ඔන්ලයින් එක කරන්න බෑ. මොකද ඒක දෙගොල්ලන්ටම විශාල අසාධාරණයක්. ෆිසිකලි ක්ලාස් එකේදී මම ළමයි අතරට යනවා ඒගොල්ලොන්ගේ අඩුපාඩු වැඩ අරෝමය හොයනවා. එතකොට ඔන්ලයින් එකේ ඉන්න ළමයින්ට ආතබූත වෙනවා මේ අකා කොහේ ගියාද කියලා හිතා ගන්න බැලුව බලාගෙන ඉන්න. ඉතින් ඒ නිසා
ඊට පස්සේ මම ඔන්ලයින් එකේ කැමරාව ඉස්සරහම ඉඳගෙන ඉගෙනුවොත් ෆිසිකලි ක්ලාස් එකකට එන ළමයින්ට අසාධාරණයක් වෙනවා. ඒගොල්ලෝ හිතනවා සර් අපි ගැන හොයන්නේවත් නැහැ, බලන්නේවත් නැහැ. අපි ඔන්ලයින් එකේ වගේම තමයි මෙතනවත් වෙනසක් නැහැ කියන එක. ඒ නිසා ෆිසිකලි එකට ප්‍රයොරිටි එක දෙනවා. ඔන්ලයින් එක කරන්නේ නැහැ. ඔන්ලයින් එක කරන්නේ නැහැ. නමුත් WhatsApp group වල දිගටම ඉන්න යම් කිසි විදියකින් ආපහු අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වුණොත් අපි බලමු. ඒ නිසා WhatsApp group වලින් ලීව් වෙන්න එපා කවුරුවත්. ඒවා ඒ විදියටම මේන්ටේන් කරගෙන යන්න. මම අවශ්‍ය දැනුම් දීම් සියල්ල කරන්නේ WhatsApp කරා නිසා group එකෙන් අයින් වෙන්න එපා කිසි දරුවෙක්. right? ඒ නිසා අනිවාර්යයෙන්ම Princeton එකට හෝ සංග්‍රහයේ මම කාලසටහන දාන්නම් ඉදිරියේදී වෙනස් වෙන්නේ නැහැ. ඔයාලට 10 වසරේ තිබිච්ච වෙලාවම තමයි 11 වසරට ඇඩ් වෙන්නේ. කාලසටහන දාන්නම් ඒ අනුව සුදුසු පුළුවන් දවසක පුළුවන් දැනකට එන්න. ඒතර කිසි අවුලක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි උතනින් මවුල පාඩම ඉවරයි. මෙතනින් මවුල පාඩම ඉවරයි. අපි පුංචි ගණන් දෙක තුනක් හදමු. හරි. ලියා ගන්න. මේක තමයි වැදගත්. හරි. ගණන් දෙක තුනක් හදමු. ලියන්න. ගණන් දෙක තුනක් ලියා ගන්න. ලියන්න පළවෙනි ගණන් ලියන්න. ඔබට ඔය විභාග මට්ටමේ ගණන් මේ දෙන්නේ දැන් හොඳේ. ඔබට ජලය ග්‍රෑම් 216ක්. ඔබට ජලය ග්‍රෑම් 216ක්. ඔබට ජලය ග්‍රෑම් 216ක්. මම පැත්තකින් ලියන්නම් H2O 216යි ග්‍රෑම්. හරි. ඔබට ජලය ග්‍රෑම් 216ක් ලබා දී තිබේ. හරි. ලබා දී තිබේ. වරහන් ඇතුළේ ලියන්න x සමානයි 1යි o සමානයි 16යි. ඒක විභාගෙ දෙනවා. හරි. ඒ සාපේක්ෂ පරමාණු ස්කන්ධ විභාගෙට දෙනවා. අපි ඒ ගැන තව පොඩ්ඩකින් බලමු. වෙනම මාතෘකාවකින් අපි සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගැන පොඩ්ඩක් කතා කරමු. හරි. එහෙනම් ඕක තමයි දෙන කොටස. right. දැන් පළවෙනි ගාන ලියා ගන්න. ලියන්න. ජලයේ මෞලික ස්කන්ධය සොයන්න. පළවෙනි කොටසෙන් අහන්නේ මෞලික ස්කන්ධය කීයද කියලා. ජලයේ මෞලික ස්කන්ධය සොයන්න. ජලයේ මෞලික ස්කන්ධය සොයන්න. දෙක ජල මෞල සංඛ්‍යාව කොපමණද? ජල මෞල සංඛ්‍යාව කොපමණද? ජල මෞල සංඛ්‍යාව කොපමණද? 3 ජල අණු සංඛ්‍යාව සොයන්න. ජල අණු සංඛ්‍යාව සොයන්න. ජල අණු සංඛ්‍යාව සොයන්න. ඔව් මම ආයෙ කියන්නම් ඔබට ජලය ග්‍රෑම් 216ක් ලබා දී ඇත. h සමානයි 1යි o සමානයි 16යි. ඒක විභාගෙ දෙනවා. දෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් දෙන්නේ. පළවෙනි කොටසෙන් අහන්නේ ජලයේ මෞලික ස්කන්ධය කොපමණද? ඒ කියන්නේ මෞල එකක ස්කන්ධය කීයද කියලා. දෙක ජල මෞල සංඛ්‍යාව කොපමණද? 3 ජල අණු සංඛ්‍යාව සොයන්න. ජල අණු සංඛ්‍යාව සොයන්න. 4 මෙහි ඇති සමස්ත පරමාණු සංඛ්‍යාව කොපමණද? මෙහි ඇති සමස්ත පරමාණු සංඛ්‍යාව කොපමණද? මෙහි ඇති සමස්ත පරමාණු සංඛ්‍යාව කොපමණද? හරි.
දැන් මම කිසිම උදව්වක් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා ඒ ටික ලස්සනට දැන් ගණන් ටික හදන්න බලන්න කලබල නැතුව එනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් දැනගතු දෙයක් තියෙනම් අහන්න. කල්පනා කරලා කලබල නැතුව හදන්න. හොඳේ. ඔව් හරි. ඉස්සෙල්ලා හදන්න මම ඊට පස්සේ එකින් එක පැහැදිලි කරන්නම්. ලස්සනට හදන්නකෝ ඉස්සෙල්ලා. ඉවර නම් කියන්න.
ඉවරද? හරි හැමෝම ඉවරද? හැමෝම ඉවරද? හැමෝම ඉවරද පුතේ? ඉවරද? හැමෝම ඉවරද හදලා? කියන්න මම හැදුවට පස්සේ හදලා වැඩක් නැහැ. ඔයාලා හදන්නට අවශ්‍යයි. ඉවරයිද? හරි. මං හිතන්නේ නිශ්ශබ්දතාවයෙන් පේන්න ඉවර ඇති. හරි. ඔන්න බලන්න. දැන් හැබැයි දැන් හදන්න යන්න එපා. දැන් හදන්න යන්න එපා. right. මේ ගාන හරියටම හදන විදිය බලමු. හරි. ඔන්න බලන්න. ඔයාලට කියනවා ජලය ග්‍රෑම් 216ක් දීලා තියෙනවලු. ජලයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් දීලා තියෙන හයිඩ්‍රජන් වල 1යි ඔක්සිජන් වල 16යි. ඉස්සෙල්ලාම අහන මෞලික ස්කන්ධය කීයද? එහෙනම් මෞලික ස්කන්ධය කියලා කියන්නේ H2O. H කියන්නේ 1යි 1 ඒවා 2ක් ධන O කියන්නේ 16යි 16 ඒවා 1ක්. එතකොට 2 ධන 16 18යි. හැබැයි මේ 18 කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒක ග්‍රෑම් වලින් ගත්තාම තමයි මෞලික ස්කන්ධය වෙන්නේ. කියන්නේ මෞලයට ග්‍රෑම් 18යි. අපි මේකට දාන්න අනිවාර්යයෙන්ම GMOL වෙන එක. ඔන්න පළවෙනි කොටසේ උත්තරේ. හැබැයි මේක කවුරු හරි දරුවෙක් GMOL වෙන එක දාලා නැත්නම් සම්පූර්ණයෙන්ම වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. හරි? ඒ වැරදි කරන්න එපා. ඔන්න එහෙනම් පළවෙනි කොටස හදන විදිය දැන් තේරුම් ගන්න. right. ජලයේ මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 18යි කියන්නේ තේරම සුද්ධ සිංහලෙන් කිව්වොත් ජලය මෞල එකක් ග්‍රෑම් 18කින් යුක්තයි කියන එක. හරි? දෙක. ඔයාලයි මහනෝ ওই දීපු ස්කන්ධය තුල මෞල කීයක් තියෙනවද? එහෙනම් ඔයාලා දැන් ලියන්න ඕන මෞල සංඛ්‍යාව සමානයි ස්කන්ධය බෙදන්න මෞලික ස්කන්ධය. ස්කන්ධය කීයද? 216යි ග්‍රෑම්. මෞලික ස්කන්ධය දැන් හොයාගත්ත 18යි GMOL වෙන එක. දැන් G ට G කැපිලා යනවා. හරියටම බලන්න 216 18න් බෙදෙනවද කියලා බලන්න. බෙදෙනවද? බෙදෙනව නේද? 216 18න් බෙදෙනව නේද? ඔව්. 216 බෙදන්න 18න් හරියට වෙනවා 12. 12. එහෙනම් 12යි මේ MOL විනය උඩට යනකොට ධන එකක් වෙනවා. MOL වෙන්නේ ඒ විදිහට. එහෙනම් ඔයාලා සතුව මෞල 12ක් තියෙනවා. පුතේ මේ යට ලියපුවා පේනවද ඔයාලට? බෝඩ් එකේ යට අඩිය ලියපුවා පේනවද? right. හරි. මෞල 12ක් තියෙනවා ඔයාලගේ අදාළ ස්කන්ධය ඇතුලේ. හරි. තුන්වෙනියෙන් අහනවා ජල අණු සංඛ්‍යාව කීයද? ජල අණු සංඛ්‍යාව. අණු සංඛ්‍යාව හොයන්නේ හරි ලේසි. අණු සංඛ්‍යාව මම කෙලින් මෙතනින්ම ලියන සමීකරණ H2O අණු ගාන සමානයි මෞල සංඛ්‍යාව ගුණ කරන්න ඇවෝගාඩ්‍රෝ නියතයෙන්. ඔන්න මෙතන ගුණ කරද්දී පොඩ්ඩක් මෙන්න මේ ටික හොඳට බලා ගන්න. මෞල ගාන 12යිනේ. 12 වැඩි කිරීම ඇවෝගාඩ්‍රෝ නියතය 6.02 වැඩි කිරීම 10/23 වෙනි බලය. දැන් කවුරුද හරි දරුවෙකුට ගැටලුවක් තියෙන පුළුවන් මේක කොහොමද සුළු කරන්නේ? ඔයාලට පුළුවන් 12 6.02 වැඩි කරන්න. හරිනේ?
ඒක කරදරයක් කියලා හිතන්න එපා. 12 6.02 දෙකෙන් වැඩි කරන්න. 12 වැඩි කරන්න 6.02 දෙකෙන් 72.264යි 72.264 වැඩි කිරීම 10 23 වෙනි බලය. ඔන්න ওই ගානට සුළු කරලා තියන්නට අවශ්‍යයි. මොකද 10 වසරේ ළමයෙකුට මේ සුළු කිරීම කරන්න පුළුවන්. 72.264 වැඩි කිරීම 10 23 වෙනි බලයක් අණු තියෙනවා. අණු. හරි. ඔන්න අණු ගාන හෙව්වා. හරි. ඊට පස්සේ ඔයාලෙන් අහනවා සමස්ත පරමාණු ගාන කීයද? එහෙනම් පරමාණු සංඛ්‍යාව සමානයි කෙලින්ම අපි ලියමු මෞල සංඛ්‍යාව ගුණ කිරීම අවගාඩ්‍රෝ නීතිය කියන්නේ අණු ගානනේ. අණු සංඛ්‍යාව ගුණ කරන්න එක් අණුවක ඇති පරමාණු ගණනය. මම මෙතන මෙහෙම ලියුවා කියලා කලබල වෙන්න එපා. අණු සංඛ්‍යාව කියලා මම කෙලින්ම ලියුවේ මේ හොයාගත්ත නිසා මේක දැන්. නැත්තම් මෙතෙන්ට මම මෞල සංඛ්‍යාව ගුණ කිරීම අවගාඩ්‍රෝ නීතිය කියලා ලියලා ආපහු මේක ලියාගෙන අදනට වඩා ලේසි අණු සංඛ්‍යාව දැන් දන්නෝ. ඒක ගුණ කරන්න කෙලින්ම පරමාණු ගාන එක අණුවක තියෙනවා. එහෙනම් අණු ගාන හොයාගත්ත 72.264 වැඩි කිරීම 1023 වෙනි බලය ඔබ වැඩි කරන්න එක අණුවක තියෙන පරමාණු ගාන කීයද 3යි නේ. දැන් මේක සුළු කරන්න 3 වරක් 4 12න් දෙක එකක් ඉදිරියේ 3 වරක් 6 18යි 19න් 9 එකක් ඉදිරියේ 3 වරක් 2 6යි 1යි 7යි 3 වරක් 2 6යි 7 වරක් 3 21යි 216.792 වැඩි කිරීම 1023 වෙනි බලය. ආන්න එහෙම එකක් එනවා. දැන් මෙතන ඔයාලා හිතන්න එපා මේ අණු වලින් මේ පරමාණු කෑලි දියේ කියලා. එහෙම එකක් නෙමෙයි. අගට බිඳුව වැටෙනකොට පරමාණු විශාල සංඛ්‍යාවක් හොඳේ. නැතු මේ 7යි 9යි 2 කියනකොට හිතන්න එපා මේ පරමාණු වලින් දශම ගණන් කොහොමද එන්නේ කියලා. එහෙම එකක් නෑ උතන. විශාල සංඛ්‍යාවක් තියේ කියන එක තමයි උතනින් කියන්නේ. අගට බිඳුව එනවා 23ක්. ඒතර හිතා ගන්න බැරි තරම් විශාල අගයක් ඔතෙන්ට ඇවිල්ලා ඉවරයි. රයිට්? හරි. ඒ ගාන හරිද? අවුලක් නැද්ද? කියන්න ගැටලුවක් නැහැනේ. මොනවා හරි අහගන්න තැනක් තියෙනවද? සුළු කිරීම කරන්න කම්මලි නැතුව සුළු කිරීම කරන්න. හොඳේ. සමහරුන්ට 10 23 වෙනි බලය දැක්කට පස්සේ ටිකක් අර අවුල් වෙනවා. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. මේ ගානත් ලියා ගන්න. ලියන්න. කාබන් ඩයොක්සයිඩ් වායුව CO2. කාබන් ඩයොක්සයිඩ් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව ග්‍රෑම් 352ක CO2 ග්‍රෑම් 352ක සාම්පලයක් CO2 ග්‍රෑම් 352ක සාම්පලයක් ඔබ සතුව ඇත. වරහන් ඇතුළේ යන C සමානයි 12යි O සමානයි 16යි. ඒක ඕනම ප්‍රශ්න පත්‍රයක දෙනවා. හරි? ඒක පාඩම් කරන්න අවශ්‍ය නැහැ. හොඳයි. පළවෙනි ගාන CO2 වල මෞලික ස්කන්ධය සොයන්න. CO2 වල මෞලික ස්කන්ධය සොයන්න. කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය සොයන්න. දෙක කාබන් ඩයොක්සයිඩ් මෞල සංඛ්‍යාව සොයන්න. පළවෙනි එක කාබන් ඩයොක්සයිඩ් මෞලික ස්කන්ධය සොයන්න. දෙක කාබන් ඩයොක්සයිඩ් මෞල සංඛ්‍යාව සොයන්න. තුන කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව කොපමණද? කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව කොපමණද?
කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව කොපමණද? 4 මෙහි ඇති සමස්ත පරමාණු සංඛ්‍යාව කොපමණද? මෙහි ඇති සමස්ත පරමාණු සංඛ්‍යාව කොපමණද? මෙහි ඇති සමස්ත පරමාණු සංඛ්‍යාව කොපමණද? 5 CO2 මවුල 5ක ස්කන්ධය සොයන්න. CO2 මවුල 5ක ස්කන්ධය සොයන්න. CO2 මවුල 5ක ස්කන්ධය සොයන්න. අන්තිම කොටස එක් CO2 අණුවක ස්කන්ධය කොපමණද? ඒක මම තර්කානුකූලව හොයන්න දුන්නේ. කාබන් ඩයොක්සයිඩ් එක අණුවක ස්කන්ධය කීයද? ඒක හිතා ගන්න පුළුවන්. අණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය මෞලික ස්කන්ධය නම් එක අණුවක ස්කන්ධය මොකක් වෙන්න ඕනද කියලා 10 වසර පන්තියේ ළමයෙකුට හිතන්න පුළුවන්. හරි. ඒ කොටස නැතත් කමක් නැහැ. මේ කොටස් ටික ටක් ගාලා හදන්න බලන්න. හරි. ඕකේ හරි පරිස්සමෙන් හදන්න. මොකද එක කොටසක් වැරදුනොත් ඒ කොටසේ උත්තරේනේ අනිත් එකට ගන්නෙ. එහෙම වුණොත් ඔක්කොම වරදිනවා එකින් එක. හොඳේ. අන්න ඒක කල්පනාවෙන් හදන්න. රයිට්. ඉවර නම් කියන්න. ඔය අන්තිම කොටස පොඩ්ඩක් හිතන්න. එතකොට හරි.
ඉවරනම් කියන්න හිතන්න පොඩ්ඩක් හොඳේ හිතන්නයි තියෙන්නේ ගණන් කොටස කියන්නේ හිතන්න ඕන දේවල් ඒකයි right ඉවරද පුතේ අන්තිම කොටස හිර වෙලා නම් ඉන්න එකට කමක් නැහැ ඒක සරලයි ඊටු ටික ඉවරද හරි බලමු හොඳයි ඉස්සෙල්ලාම අහන්නේ ඔයාලට දීලා තියෙනවලු කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 352ක් දැන් හිතන්න මේ පාඩම මම ගිය සතියේ පොඩි වෙලාවකුයි අද මේ වෙලාවයි ටික අරගෙන කියලා දුන්නේ නැතුව මේ ගාන දුන්නා නම් හිතන්න තියා මොකක්වත් කරගන්න පුළුවන්ද සමහරවිට බැරිව ඇති දැන් සුපිරියටම පුළුවන් නම් අන්න ඒක තමයි ඔයාලගේ ජයග්‍රහණය ඒක තමයි මගේ සතුට තේරුණායි ඒ නිසා ඕනම තැනක ගැටලුවක් තියෙනම් අහන්න හරි ඉතින් ෆිසිකලි පැත්තට යන්න උවමනාව තියෙන්නේ මෙන්න මේ වගේ පාඩම් ඉදිරියේ තව ගොඩක් එනවා විශේෂයෙන්ම 11 වසරේදී සෑහෙන්න එනවා ළඟ තියාගෙන කියලා දෙන්න ඕන පාඩම් එනවා ගොඩක් ඉතින් ඒ නිසා ඔන්ලයින් එක අමාරුයි පුතේ අනිත් එක ඔන්ලයින් එක ඔයාලට වඩා මට දැන් ඇති වෙලා තියෙන්නේ ඉතින් ඒ නිසා අපිට ෆිසිකලි එන්න වාතාවරණය දැන් රටේ හැදිලා තියෙනවා පරිස්සමින් එන්න අපි ආවට පස්සේ ඉදිරියේ මොනවද කරන්න කියන එක කතා කරගනිමු. හැබැයි ඔන්ලයින් එක කරන්නේ නැහැ. ඒක නිසා ෆිසිකලි ඔන්ලයින් දෙකක් කරන්න බෑ. සමහර ගුරුවරු නම් ඉන්නවා ඔන්ලයින් එකේ කියන්නේ ෆිසිකලි වෙලාවට ඔන්ලයින් එකක් දාගෙන කරනවා. අනේ මට නම් එහෙම කරන්න බෑ. මම එහෙම දවස් දෙකක් විතර කරා ඊට කලින් සාර්ථක නැහැ. ඒක ළමයි දෙගොල්ලන්ටම එපා වෙනවා. ඒ නිසා මම ඒ ගැන කලින් පැහැදිලි කිරීමක් කරා. ලබන ඉරිදා ඉඳලා පන්තියට එන්න. එතකොට අපි ඉදිරිය සැලසුම් කරගනිමු. හරි. මේ තමයි විභාග මට්ටමේ ගණන් ඔයාලට කියනවා කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 352ක් ඔයාලට දීලා තියෙනවලු කාබන් 12 ඔක්සිජන් 16යි. ඉස්සෙල්ලාම අහනවා මෞලික ස්කන්ධය කීයද? එහෙනම් කාබන් ඩයොක්සයිඩ් නේ CO2. C කියන්නේ 12යි 12 ඒවා 1යි. මොකද මෙතන එක තියෙන එක ලියන්න නැති වුණාටනේ. ඔක්සිජන් 16යි 16 ඒවා 2යි. 12යි 32යි 44යි 44 කියලා ලිව්වොත් ලකුණු හම්බෙන්නේ නැහැ. 44 කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. මෞලික ස්කන්ධය කියන්නේ ඒක ග්‍රෑම් වලින් ගත්තාම එහෙනම් GMOL කියන එක මෞලයට ග්‍රෑම් 44යි. එක මෞලයක් ග්‍රෑම් 44යි. එහෙනම් පළවෙනි කොටස හරියි. කාබන් ඩයොක්සයිඩ් මෞල ගාන කීයද කියලා අහනවා. මම කෙටියෙන් ලියන්නම්. මෞල සංඛ්‍යාව සමානයි
දී ඇති ස්කන්ධය බෙදන්න ඕන මෞලික ස්කන්ධයෙන්. ස්කන්ධය දීලා තියෙනවා 352යි. මෞලික ස්කන්ධය හොයාගත්ත 44යි GMOL ඍණ එක. G ට G කැපෙනවා. සමහර ළමයින්ට ගැටලුවක් මේවට ඒකක දාන්නම ඕනද නැත අවශ්‍ය නැහැ. අන්තිම උත්තරේට ඒකක දැම්මම හොඳට ඕම ඇති. සයන්ස් වල කොහෙවත් බලන්න නැද පදවලට ඒකක දාලාද. එහෙම දාන්න එපා. මමත් කියන්නේ දාන්න ඕනේ නැහැ. නමුත් මම මෙතන දැම්මේ පොඩ්ඩක් තේරුම් ගන්න මේ මවුල වලින් උත්තරේ එන්නේ කොහොමද කියන එක. හරි? එතකොට 352 44න් බෙදුනහම පොඩ්ඩක් බෙදලා බලන්න. 352 44න් බෙදෙනවා ඇති. ඔව් 352 බෙදන්න 44න් හරියටම එනවා මවුල 8ක්. මේ මවුල 8ක්. උත්තරය 8යි MOL. මවුල 8යි. ඊට පස්සේ අහනවා අනුගාන කීයද? අනුගාන කීයද? අනුගාන හොයන්න හරි ලේසි. අනුගාන හොයන්නේ මවුල සංඛ්‍යාව වැඩි කරන්න පුතේ අවගාඩ්‍රෝ නියතයෙන්. එහෙනම් අනු සංඛ්‍යාව සමානයි මම මෙතෙන්ටම ලියන්නම්. මවුල සංඛ්‍යාව ගුණ කරන්න අවගාඩ්‍රෝ නියතයෙන්. මොකද එක මවුලයක අනු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. මවුල 8ක කීයද කියලා අහන්නේ. එහෙනම් 8 වැඩි කරන්න 6.02 වැඩි කිරීම 10 23 වෙනි බලය. මේක සුළු කරන්න 8 වරක් 2 16න් 6 එකක් ඉදිරි 8 වරක් 2 16 ඉතුරු 1යි 17යි එකක් ඉදිරි 8 වරක් 0.1යි 8 වරක් 5 8 වරක් 48යි හරිනේ 48.1 7යි 6 වැඩි කිරීම 10 23 වෙනි බලය බලන්න සුළු කරා හරිද කියලා 8 වරක් 2 16න් 6 එකක් ඉදිරි 8 වරක් 2 16 1යි 17යි එකක් ඉදිරි 8 වරක් 0.1යි අර එක ලිව්වා දශම 8 වරක් 6 48යි. ඔන්න අනුගාන හෙව්වා. හරි? right. ඊළඟට අපෙන් අහනවා පරමාණු සංඛ්‍යාව කීයද? පරමාණු සංඛ්‍යාව හොයන එක දැන් බොහොම සරලයි. පරමාණු ගාන හොයන්නේ අනුගාන හොයාගෙන එක අණුවක තියෙන පරමාණු ගානෙන් වැඩි කරන්න. එහෙනම් කෙලින්ම මම පරමාණු ගාන මෙහෙම ලියන්නම්. දැන් ඔයාලට මෙතන ඕනනම් ලියන්න පුළුවන් මවුල සංඛ්‍යාව වැඩි කිරීම අවගාඩ්‍රෝ නියතය වැඩි කිරීම එක අණුවක ඇති පරමාණු ගාන. එතකොට ඒක ආයෙ ලියන්න ඕනේ නැහැ මවුල සංඛ්‍යාව අවගාඩ්‍රෝ නියතයෙන් වැඩි කළා මේක හොයාගෙන තියෙනවානේ. එහෙනම් අණු ගාන වැඩි කරමු. එක් අණුවක ඇති පරමාණු ගණනය. අණු ගාන කීයද? මේ කියන්නේ 48.1 7යි 6 වැඩි කිරීම 10 23 වෙනි බලය. ඒක වැඩි කරන්න එක අණුවක තියෙන පරමාණු ගාන බලන්න CO2 නේ. එක අණුවක තියෙන පරමාණු ගාන 3යි නේ. එහෙනම් 3ෙන් වැඩි කරන්න. 6 වරක් 3 18න් 8 එකක් ඉදිරි. 7 වරක් 3 21යි 22න් 2 දෙකක් ඉදිරි. 3 වරක් 1 3යි 2යි 5යි. 8 වරක් 3 24න් 4 දෙකක් ඉදිරි. 4 වරක් 3 12යි 2යි 14යි 144.5යි 8 වැඩි කිරීම 10යි 23 වෙනි බලය. අනුගාන පරමාණු ගාන ඒකක නැහැ. හරි? අනුගාන හොයන එකට පරමාණු ගාන හොයන එකට ඒකක නැහැ. හරි. ඊට පස්සේ අහනවා මවුල පහක ස්කන්ධය කීයද? හරි? මවුල පහක ස්කන්ධය හරි ලේසි. මවුල පහක ස්කන්ධය හිතෙන් හදන්න පුළුවන්. එක මවුලයක ස්කන්ධය 44 නම් පහක ස්කන්ධය කීයද? පොඩි ළමයෙකුටත් හදන්න පුළුවන්. එක මවුලයක් ග්‍රෑම් 44යි කියලා අපි කිව්වනේ. එහෙනම් මවුල පහක් කීයද? 44 වැඩි කරන්න 5න්. 4 5 20 2ක් ඉදිරි. 4 5 20යි 2යි 22යි 220යි ග්‍රෑම්. නමුත් ඕක ඔහොම හැදුවත් ලකුණු දෙනවා. කිසි අවුලක් නැහැ. එක මවුලයක් ග්‍රෑම් 44 නම් පහක් කියලා 44 ඒවා පහක් 220යි. එහෙම නැත්නම් ඔයාලා හොයන්න මවුල සංඛ්‍යාව සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. දැන් මේකට ආදේශ කරන්න. හරි? මේකට ආදේශ කරන්න මවුල සංඛ්‍යාව 5යි. මවුල 5කනේ යන්නේ. ස්කන්ධයෙන් කියලා ගන්න මෞලික ස්කන්ධය 44යි. ඒත් එනවා m සමානයි 44 වැඩි කිරීම 5 මේකම එනෝනේ 220යි ග්‍රෑම්. මවුල 5ක ස්කන්ධයේ ග්‍රෑම් 220යි.
හරි. ඊළඟට අහනවා එක කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය කීයද? ඔතන තමයි සමහරව හිර වෙන්නේ. මට හැදුවනම් පොඩ්ඩක් කියන්න බාන්න පුතේ මොකද්ද උත්තරේ නෙමෙයි. හැදුවේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න. එක අණුවක ස්කන්ධය කොහොමද හෙව්වේ කියලා? ඔව්. මම කියලා දෙන්නම්. මේවා එක අණුවක ස්කන්ධය. මේවා එකක් හිතෙන් හදන්න පුළුවන්. හිතෙන් හදන්න පුළුවන්. ඔයාලා දන්නෝ මෞලික ස්කන්ධයක් කියන්නේ අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය. එහෙනම් මෙතන මෞලික ස්කන්ධය අපි හෙව්වනේ 44යි GMOL වෙන එක. ඒ කියන්නේ මවුල එකක් ග්‍රෑම් 44යි. ඕකේ අදහස තමයි එකයි මවුල එකක් ග්‍රෑම් 44යි. 44යි GMOL වෙන එක කියන එකේ අදහස මවුල එකක් ග්‍රෑම් 44යි. ඔයාලට මම කියව මවුල එකක අණු කීයක් තියෙනවද? අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. එහෙනම් අපිට ඒක කියන්න පුළුවන් අණු 6.02 වැඩි කිරීම 1023 වෙනි බලයේ ස්කන්ධය ග්‍රෑම් 44යි. අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය ග්‍රෑම් 44යි. එහෙනම් එක අණුවක ස්කන්ධය කීයද හොයන්නේ? එම නිසා එක අණුවක ස්කන්ධය සමානයි 44 බෙදීම 6.02 වැඩි කිරීම 1023 වෙනි බලය. ඕක කොහොම තිබුණත් හොඳටම ප්‍රමාණවත්. එහෙම නැත්නම් 44 බෙදීම 6.02 කොහොම තියලා වැඩි කිරීම 1023 වෙනි බලය උඩට ගන්න ඍණ 23ක් කළා. ඔන්න මේක එතකොට ග්‍රෑම් වෙනවා. මොකද එක අණුවක ස්කන්ධය නිසා ග්‍රෑම් වලිනුයි උත්තරේ එන්නේ. තේරුණානේ? ආයෙ බලන්න. එක අණුවක ස්කන්ධය කීයද කියලා අපෙන් අහනවා. එක අණුවක ස්කන්ධය හොයන්න කිව්වොත් මෞලික ස්කන්ධය 44යි කියන එකේ අදහස තමයි මවුල එකක් ග්‍රෑම් 44යි. එහෙනම් මවුල එකක් කියන්නේ අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. එහෙනම් අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය ග්‍රෑම් 44යි. එහෙනම් එක අණුවක ස්කන්ධය කොහොමද හොයන්නේ? 44 බෙදන්න අවගාඩ්‍රෝ නියතේ. ඒක පොඩ්ඩක් සුළු කරන්න 44 බෙදීම 6.02 කියන එක සුළු කරන්න ඕනේ නැහැ කියන තියෙද්දි 1023 වෙනි බලය උඩට ගන්න ඍණ 23ක් කළා. එහෙනම් අපි කියනවා 44 බෙදීම 6.02 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඒ කියන්නේ 10 ඍණ 23යි කියන්නේ ඉතාම කුඩා ගයක් කියන එකනේ. හරි. ඒක හදාගන්න. right. එහෙනම් අපිට උතනින් අරක සමීකරණයක් විදිහට ඕනනම් දාන්න පුළුවන්. ඔය ගන්න හදාගන්න හැදුවේ නැත්තම් ඔබ කලින් හිතලා හැදුවා නම් බොහොම හොඳයි. එහෙනම් අපිට මේක සමීකරණයක් විදිහට දාන්න පුළුවන් එක් අණුවක ස්කන්ධය සමානයි මොකද්ද සමීකරණය කියන්න බලන්න අණුවක ස්කන්ධය කොහොමද හොයන්නේ මොකකින් බෙදලාද ඔව් අණුවක ස්කන්ධය සමානයි මෞලික ස්කන්ධය බෙදන්න ඕන අවගාඩ්‍රෝ නියතෙන්නේ මෞලික ස්කන්ධය බෙදන්න අවගාඩ්‍රෝ නියතේ ආන්නේ සමීකරණෙත් අපිට සමීකරණයක් විදිහට තියාගන්න පුළුවන් කිසි අවුලක් නැහැ. හරි. එහෙනම් මේ ගාන හදලා දැන් යටින් ලියන්න මේ අණුව යටින් ලියන්න මේ අණුව එක් අණුවක ස්කන්ධය සෙවීමේදී මේ අණුව එක් අණුවක ස්කන්ධය සෙවීමේදී පහත සමීකරණය යොදාගත හැකිය. මේ අණුව එක් අණුවක ස්කන්ධය සෙවීමේදී පහත සමීකරණය යොදාගත හැකිය. හරි. දැන් මොනේ සමීකරණ ලියලා කොටුවකට දාලා තියන්න.
අණුවක ස්කන්ධය සමානයි මෞලික ස්කන්ධයේ බෙදීම ඇවගාඩ්‍රෝ නියතය. මං හිතන්නේ මෞල පාඩමේ කිසි අවුලක් නැහැ. ගණන් හැදුවා. තව ගාණක් ඕනද ඔය ඇතිද? ඔයාලගේ අදහස මට කියන්න. තව ගාණක් දෙන්නද මේ ගාණෙන් ඇද්ද? ඔව්. ගණන් හදන්න කම්මැලි වෙන්න එපා. මෞල සම්බන්ධ තව ගාණක් දෙන්නද? කොයි ගාණ ඇතිද? ඔව්. තව ගාණක් දෙන්න කියලා මැසේජ් කරලා තියෙනවා. හරි. එහෙනම් ලියා ගන්නකෝ මේ ගාණත්. ලියන්න මේ ගාණ. ලියා ගන්න. හරි. ඒක ඇත්තටම හොඳයි. ඒක එහෙම තමයි වෙන්නත් ඕන. ගණන් හදන්න තමයි පන්නරේ ලැබෙන්නේ. හරි. ඒ කියන්නේ ගණන් පුළුවන් වෙන්නේ. නැතුව කටපාඩම් කරන්න බැහැනේ ගණන්. දැන් අපිට නිකන් හිතෙනවා පොත බලාගෙන අයියෝ මට මේක හරි ලේසියි මූල ගාන මේම හොයන්න පුළුවන්. අණු ගාන මේම හොයන්න පුළුවන්. අණුවක ස්කන්ධය මේම හොයන්න පුළුවන්. නමුත් හදන්න ගියාට පස්සේ තමයි පවුල වෙන්නේ නේ. හරි. ලියා ගන්න අන්තිම ගාන ලියන්න ඔබට ඇමෝනියා වායුව NH3 හොඳේ ඇමෝනියා NH3 ඔබට ඇමෝනියා වායුව NH3 ඔබට ඇමෝනියා වායුව ග්‍රෑම් 102ක් අඩංගු ග්‍රෑම් 102ක් අඩංගු ග්‍රෑම් 102ක් අඩංගු බඳුනක් සපයා තිබේ. ඔය වගේ වචන දාලා තමයි විභාගයට ගණන් එන්නේ. හොඳේ. බඳුනක් සපයා තිබේ. දැන් සමහර ළමයි එච්චරයි කියවන්නේ. ඊට පස්සේ අනේ බඳුන ඔබම තියාගනින් කියලා ඒ ගාන ඉතුරු ටික බලන්නේවත් නැහැ. එහෙම ළමයි ඉන්නවා. හරි? එහෙම වෙන්න එපා. හරියට බලලා කියවලා ගාන හදන්න. දැන් අමතර කියවීම් කාලයකුත් දෙනවනේ මිනිත්තු 10ක්. ඒ ඔයාලගේ මේ සැරේ විභාගේ O level type එකටම තමයි එන්නේ. අමතර කියවීම් කාලයකුත් එක්කම තමයි දෙන්නේ. හරි. ඊයකින් ලියා ගන්න n සමානයි 14යි h සමානයි 1යි. n වලගේ 14යි h වලගේ 1යි. දැන් ප්‍රශ්න ටික ලියා ගන්න. ලියන්න පළවෙනි එක ඇමෝනියා වල මෞලික ස්කන්ධය සොයන්න. පළවෙනි එක ඇමෝනියා වල මෞලික ස්කන්ධය සොයන්න. දෙක දෙවෙනි එක ඇමෝනියා මෞල සංඛ්‍යාව කොපමණද? මෞල සංඛ්‍යාව කොපමණද? ඇමෝනියා මෞල සංඛ්‍යාව කොපමණද? ඇමෝනියා මෞල සංඛ්‍යාව කොපමණද? 3 ඇමෝනියා අණු සංඛ්‍යාව සොයන්න. ඇමෝනියා අණු සංඛ්‍යාව සොයන්න. ඇමෝනියා අණු සංඛ්‍යාව සොයන්න. 4 එක් අණුවක ස්කන්ධය කොපමණද? එක් අණුවක ස්කන්ධය කොපමණද? එක් අණුවක ස්කන්ධය කොපමණද?
පහ අදාළ සාම්පලයේ ඇති සමස්ත පරමාණු ගණන සොයන්න. අදාළ සාම්පලයේ ඇති සමස්ත පරමාණු ගණන සොයන්න. අදාළ සාම්පලයේ ඇති සමස්ත පරමාණු ගණන සොයන්න. अंतिम एक एमोनिया मौल तुनक स्कंदय कोपमनद एमोनिया मौल तुनक स्कंदय कोपमनद हरी එකක්වත් වරද්දන්න නැතුව right අන්තිම උත්තරේ ඒකකය පවා නිවැරදිව හදන්න බෑ එතකොට මවුල් සංඛ්‍යාව පාඩම ඉවරයි හරි ඔය මහ ලොකුවට අමාරුයි කියලා කෑ ගැහුවට ඕක තමයි පාඩම. එච්චරයි. ඉවරයි පාඩම, right?
ඉවරනම් කියන්න ඉවරද පුතේ හරි සර්. right හැමෝම ඉවරද හරි හැමෝම ඉවරයිද දැන් එහෙනම් මේ පැත්ත හොඳට බලාගන්න දැන් හදන්න යන්න එපා දැන් හොඳට බලාගන්න right ඇමෝනියා ගැන කියන්නේ NH3 අහනවා මුලින්ම ඇමෝනියා වල මෞලික ස්කන්ධ කීයද හරි ලේසියිනේ NH3 N කියන්නේ 14 ඒවා එකක් H කියන්නේ එකේ ඒවා තුනක් 14 ධන 3 උත්තරේ 17යි GMOL ඍණ 1 ආන්න පළවෙනි කොටස උත්තරේ මෞලයට ග්‍රෑම් 17යි හරි ඊළඟට මෞල සංඛ්‍යාව කීයද මෞල ගාන හොයන්නේ දන්නවනේ මෞල ගාන හොයන්නේ ස්කන්ධය බෙදන්න මෞලික ස්කන්ධයෙන් ස්කන්ධය අනමයික මකුවා කීයද පුතේ ස්කන්ධය දුන්නේ ග්‍රෑම් කීයද ඇමෝනියා ග්‍රෑම් කීයක් කියලා දුන්නේ ස්කන්ධය 102යි නේ හරි 102යි මෞලික ස්කන්ධය 17යි 102 17න් බෙදෙනවා කීයක් එනවද බෙදුවාම 102 17න් බෙදුවොත් එනවා 102 බෙදන්න 17න් 6ක් නේ 6ක් ඔව් 6යි මෞල 6ක් තියෙනවා හරි අණු සංඛ්‍යාව කීයද කියලා අහනවා අණු සංඛ්‍යාව හොයන්නේ කොහොමද අණු ගාන සමානයි මෞල සංඛ්‍යාව ගුණ කරන්න ඇවෝගාඩ්‍රෝ නියතයෙන් මෞල ගාන 6යි ඇවෝගාඩ්‍රෝ නියතය
6.02 වැඩි කිරීම 10.23 වෙනි බලය. එතකොට මෙන්න මෙතන පොඩ්ඩක් නිකන් අමතර දැනුමක් විදිහට මතක තියාගන්න මවුල ගාන 6 කියන්නේ 6යි MOL නේ. අවගාඩ්‍රෝ නියතිය පුතේ මවුලයට MOL ඍණ 1. මවුලයට අණු මෙච්චරයි. ඒකෝට මේ MOL ඍණ 1ට මේක කැපිලා තමයි අණු ගණන් වලට පරමාණු ගණන් වලට ඒකකයක් නැත්තේ. හරිනේ? එතකොට මේක සුළු කරන්න 6 වරක් 2 12න් 2 එකක් ඉදිරියේ 6 වරක් 2 12යි 13න් 3 එකක් ඉදිරියේ 6 වරක් 0.0 ඉතුරු 1යි තිත 6 වරක් 36යි වැඩි කිරීම 10.23 වෙනි බලය 36.132 වැඩි කිරීම 10.23 වෙනි බලය ඕක තමයි අනුගාන හරි ඊළඟට අණුවක ස්කන්ධය කීයද අණුවක ස්කන්ධය හොයන්න නම් මොකක්ද අපි කරන්න ඕන අණුවක ස්කන්ධය හොයන්න අපි මෞලික ස්කන්ධය බෙදන්න ඕන අවගාඩ්‍රෝ නියතේ ඉන්නේ එන අණුවක ස්කන්ධය සමානයි මෞලික ස්කන්ධය බෙදන්න අවගාඩ්‍රෝ නියතේ මෞලික ස්කන්ධය ආවා ඇමෝනියා වල 17යි GMOL ඍණ 1 අවගාඩ්‍රෝ නියතය 6.02 වැඩි කිරීම 10.23යි 10.23යි මවුලයට MOL ඍණ 1ට. ඒතර මේ MOL ඍණ 1ට මේ MOL ඍණ කැපිලා යනවා. අමතර දැනුමට පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට එනවා 17 බෙදීම 6.02 වැඩි කිරීම 10 ඍණ 23යි. මොකද මේ උඩට යනකොට ඍණ වෙනවා. උත්තරේ ග්‍රෑම් වලින් එන්නේ. 17 බෙදීම 6.02 වැඩි කිරීම 10 ඍණ 23යි. කවුරු හරි දරුවෙක් මේක බෙදන්න ඕනේ කියලා හිතුවොත් ඒක අවශ්‍ය නැහැ. 17 6.02 බෙදන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. එච්චර දුරට ඕනේ නැහැ. හරි? ඔන්න අණුවක ස්කන්ධ. ඊට පස්සේ අහන පරමාණු ගාන කීයද? පරමාණු ගාන හොයන්න හරි ලේසි. අණු ගාන වැඩි කරන්න එක අණුවක තියෙන පරමාණු ගානය. එහෙනම් මම මේක මෙතෙන්ට ගෙලින් මේක ලියන්නම්. අණු ගාන දන්නවනේ අපි. හරි? පරමාණු සංඛ්‍යාව සමානයි පරමාණු ගණන සමානයි අණු සංඛ්‍යාව ගුණ කරන්න එක අණුවක තියෙන පරමාණු ගණනය. එක් අණුවක ඇති පරමාණු ගණනය. එතකොට එනවා අණු සංඛ්‍යාව මෙච්චරයි. ඒක අපි හොයාගත්තා. ඒක වැඩි කරන්න එක අණුවක තියෙන පරමාණු ගාණය NH3 නේ. එක අණුවක තියෙන පරමාණු ගාණ කීයද එහෙනම් 4යිනේ. 3 1යි 4යි. 4ෙන් වැඩි කරන්න. දැන් මේක සුළු කරන්න 4 වත් 1 8යි 4 වත් 3 12න් 2 එකක් ඉදිරියේ 4 වත් 1 4යි 1යි 5යි 4 වරක් 6 24න් 4 දෙකක් ඉදිරියේ 4 වරක් 3 12යි 2යි 14යි 144.5 2යි 8 වැඩි කිරීම 10.23 වෙනි බලය. ආන්න ඒක තමයි පරමාණු ගාන. පරමාණු ගාන ඒ විදිහට එනවා. හරිනේ? හොඳයි. ඊට පස්සේ අහනවා මවුල තුනක ස්කන්ධය කීයද? හරිම ලේසි. එක මවුලයක ස්කන්ධය 17 නම් ඒ වගේ තුනක් නේ. එහෙනම් මවුල සංඛ්‍යාව සමානයි ස්කන්ධය බෙදන්න මෞලික ස්කන්ධය. මවුල තුනක ස්කන්ධය කියලා අහන්නේ අපේ. මවුල තුනක ස්කන්ධය සමානයි ස්කන්ධයෙන් කියලා ගන්න මෞලික ස්කන්ධය 17යි. එහෙනම් m සමාන වෙනවා 3 වැඩි කිරීම 17 උත්තරයක් එනවා 51යි ග්‍රෑම්. ග්‍රෑම් 51යි ඇමෝනියා මවුල තුනක ස්කන්ධය. හරි. ඔන්න වැඩේ. තේරුණානේ? හරි. ඊට පස්සේ මවුල පාඩම උතනින් ඉවරයි. අපි මවුල පාඩමට පොඩ්ඩක් අර උදව් වෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සහ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා විනාඩි 10ක කොටසක් තියෙනවා. අපි ඒකත් ඉවර කරලා දාමු. right. මොන හරි ප්‍රශ්න තියෙනවද ගණන් හදපුවයි? අවුලක් නැහනේ. හරි. හොඳයි. එහෙනම් අපි මාතෘකාවක් ලියාගමු. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය.
सापेक्ष परमाणुक स्कंदය सापेक्ष परमाणुक स्कंदය හරිම ලේසි 6 පන්තියේ ළමයින්ට තේරෙනවා හරි सापेक्ष परमाणुक स्कंदය මේ බලන්න परमाणु මං කියවනේ තරාදියේ දාලා ග්‍රෑම් කීයද කිලෝග්‍රෑම් කීයද කියලා වට්ටක්ක දෙලිය කිරන්න වගේ කිරන්න බෑ ඒක परमाणु කියන්නේ තාම කුඩා දෙයක් ඉලෙක්ට්‍රෝන නීක්ෂරවත් නොපෙන්න තරම් පුංචි දෙයක් එහෙම මේ ස්කන්ධය හොයන්න ග්‍රෑම් වලින් කිලෝග්‍රෑම් වලින් ගියොත් එහෙම ලෝක අමාරුවේ වැටෙනවා ඒ නිසා විද්‍යාඥයෝ කරේ පුංචිම පරමාණුව හොයාගෙන එයා වගේ අනිත් අය කී ගුණයක් කීද කියලා බැලුවා. පුංචිම පරමාණුව හයිඩ්‍රජන් බව අපි පුංචි කාලේ ඉඳලා දන්නවනේ. හැබැයි හයිඩ්‍රජන් වල පුතේ පරමාණුක ස්කන්ධ එක කියලා කිව්වට ඒක එක නෙමෙයි. 1.0.0.0.8ක් වගේ ගාණක් එනවා. ඒ නිසා ලොකු වගේ එනකොට මේ දශම 0.0.0.8 ඉලක්කම වැඩි වෙවි එනකොට ගණනය කිරීමේ දෝෂ මතුවෙනවා. ඒ නිසා විද්‍යාඥයෝ බැලුවා හයිඩ්‍රජන් වල එක කියලා ගන්නවට වඩා වෙලින් එක්කෙනෙකුට යන්නට වෙනවා. එහෙම යනකොට හරියටම හොයාගත්තා මේ හයිඩ්‍රජන් වගේ හරියටම 12 ගුණයක් ඉන්න කෙනෙක් ඉන්නවා. එයාගේ අගය ගත්තාම හරියටම හයිඩ්‍රජන් වගේ 12 ගුණයක්. ඒ තමයි කවුද? කාබන්. කාබන් එක හරියටම එක වගේ 12 ගුණයක් නෙමෙයි. 1.0.0.0.8 වගේ එකෙන් 12 ගුණයක් තියෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවා කාබන් පරමාණුව හරියටම හයිඩ්‍රජන් පරමාණු 12ක ස්කන්ධයකින් යුක්තයි. කාබන් පරමාණුව හයිඩ්‍රජන් පරමාණු 12ක ස්කන්ධයකින් යුක්තයි. එතකොට මේකෙන් කුඩා එකකයක් විදියට ගන්නකොට පුංචිම එකක් විදියට ගන්න හයිඩ්‍රජන්නේ. හැබැයි හයිඩ්‍රජන් දැන් ගන්න බෑ කියලා මම කිව්වනේ. එහෙනම් කාබන්ගෙන් හයිඩ්‍රජන්ට සමාන ස්කන්ධයක් වෙන් කරගන්නකොට හරියටම කාබන් පරමාණුවේ කීයෙන් පංගුවක් ගන්නට ඕනද? දැන් හයිඩ්‍රජන් වගේ 12 ගුණයක් තියෙන හරියටම කාබන් වල. එහෙනම් හයිඩ්‍රජන්ට සමාන ස්කන්ධයක් ගන්න නම් කාබන් පරමාණුවේ කීයෙන් පංගුවක් ගන්න ඕනද අපි? ඔව් කියන්න බෑ. හරියටම හයිඩ්‍රජන් වගේ 12 ගුණයක් තියෙන කාබන්. දැන් අපිට ඕන කරන්නේ හයිඩ්‍රජන් වලට සමාන ස්කන්ධයක් වෙන් කරගන්න. එහෙනම් මම කාබන් පරමාණුවෙන් කීයෙන් පංගුවක් වෙන් කරගන්න ඕනද? ඔව් 12න් එකක්. එහෙනම් කාබන් පරමාණුවෙන් 12න් පංගුවක් වෙන් කරගත්තොත් ආන්න ඒකට අපි කියනවා හරියටම හයිඩ්‍රජන්ට සමාන ස්කන්ධය. එහෙනම් නූතන සාපේක්ෂ පරමාණු ස්කන්ධයෙන් මිනුම් කරන්නේ කාබන් පරමාණුවෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද කියලා ගණනය කරනවා. හැබැයි පොඩි අවුලක් තියෙනවා කාබන් වල තියෙනවා 6 12 6 14 කියලා සමස්ථානික දෙකක්. ඒකෙන් මෙන්න මේ 6 12 සමස්ථානිකය තමයි මේ සඳහා යොදාගන්නේ. එහෙනම් ඔයාලට සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන එකේ අදහස මෙච්චරයි. යම්කිසි පරමාණුක ස්කන්ධය කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද කියලා ගණනය කරනවා. ආන්නෙම ගණනය කරාම ලැබෙන අගයට තමයි අපි අර ඉස්සෙල්ලා කිව්වේ O සමානයි 16යි N සමානයි 14යි H සමානයි 1යි C සමානයි 12යි ඔන්න ඔය වගේ අගයන් ලැබෙනවා. ආන්න ඒකට අපි කියනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධ. අර මම කියපු කතාව ඔක්කොම අමතක කළා. මෙන්න මේක විතරක් මතක තියාගන්න. මොකද්ද? යම්කිසි පරමාණුවක ස්කන්ධය කාබන් 612 පරමාණුවක ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද කියලා ගණනය කරාම ආන්නේ ලැබෙන අගයට අපි කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. එච්චරයි. හරි? එහෙනම් සාපේක්ෂ පරමාණු ස්කන්ධයෙන් මිනුම් ගන්න වෙන්නේ කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එක. 12න් එකක් ගන්නේයි හයිඩ්‍රජන්ට සමාන ස්කන්ධයක් වෙන් කර ගන්න ඕන නිසා. තේරුණානේ? හරි. එහෙනම් ලියාගමු සාපේක්ෂ පරමාණු ස්කන්ධයයි ලියන්න. යන්න කිසියම් පරමාණුක ස්කන්ධය
කාබන් 612 දන්නවනේ පරමාණු ක්‍රමාංකය මෙතන ස්කන්ධ ක්‍රමාංකය කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් කිසියම් පරමාණුක ස්කන්ධය කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් 12න් එකක් මෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න සෙවූ විට කී ගුණයක්ද යන්න සෙවූ විට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලැබේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලැබේ හරි දැන් සමීකරණය ලියා ගන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදන්න ඕන කාබන් 612 පරමාණුක ස්කන්ධය මෙන් 12න් එකේ යගේ ඔන්න ඕක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන සමීකරණ. නමුත් අපිට මේකෙන් ගණන් එන්නේ නැහැ. මෙහෙම හදලා තමයි අපිට ගණිතඥයෝ ওই විදියට හරි දැස්සලා තමයි අපිට අගයන් ටික දීලා තියෙන්නේ. අර මම කිව්වා වගේ අගයන් ටික එහෙනම් ලියා ගන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදන්න ඕන කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක අගයෙන්. එතකොට හරියටම හරි. හරිනේ? හරි. මේ සමීකරණ ලියන්න. දැන් යටින් ලියන්න මෙහෙම. ඒතර සාපේක්ෂ පරමාණු ස්කන්ධ සමානයි මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය බෙදීම කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක අගය. හරි? යටින් ලියන්න. මේ අණුව මෙන්න මේ ටික ප්‍රමාද දාලියන් C සමානයි 12යි N සමානයි 14යි O සමානයි 16යි Mg සමානයි 24යි හරි AL සමානයි 27යි S සමානයි 32යි ආන්නේ වගේ මේවා කවදාවත් විභාගය යන්නේ නැහැ ඕන තැනක දෙනවා හොඳද මේ අනුව C12යි N14යි O 16යි Mg 24යි AL 27යි S 32යි තව ගොඩාක් තියෙනවා. ලෙස සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ලැබේ. ඔන්න ඒ සමීකරණයට අනුව තමයි ඒක ලැබෙන්නේ. හරි? සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ලැබේ. හරි. ඒක තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ. හරි. ඊළඟට ලියන්න සාපේක්ෂ අණුක ස්කන්ධය. මාතෘකාව ලියන්න සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒක අටකට දාලා ලේසි. සාපේක්ෂ අණුක ස්කන්ධය. එතනින් පාඩම කරයි. සාපේක්ෂ අණුක ස්කන්ධය. මේ බලන්න. අපි දැන් ඉගෙන ගන්නනේ පරමාණු එකතු වෙලා අණු හැදෙනෝනේ. ඒතකොට H2O වෙන්න පුළුවන්, CO2 වෙන්න පුළුවන්, NH3 වෙන්න පුළුවන්, O2 වෙන්න පුළුවන්, N2 වෙන්න පුළුවන්, CH4 වෙන්න පුළුවන්. මේ ඔක්කොම අණු. අන්න ඒ වගේ මොකක් හරි අණුවක ස්කන්ධය. අර විදියටම කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද කියලා හොයන්න පුළුවන්. එතකොට ලැබෙන අගයට කියන්නේ අණුවක් නේ අපි බැලුවේ. ඒකට අපි කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. තේරුණානේ? හරි. දැන් එහෙනම් ලියා ගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය ලියන්න. කිසියම් අණුවක ස්කන්ධය. එතකොට මෙතන එන්න ඕන සාපේක්ෂ අණුක ස්කන්ධයනේ. කිසියම් අණුවක ස්කන්ධය
කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් එතන පරමාණු මොකද ඒක සම්මත මිනුමක්. කිසියම් අණුවක ස්කන්ධය කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් 12න් සර් ටිකක් අය ඒක මොලේ දාන්න. කිසියම් අණුවක ස්කන්ධය කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න සෙවූ විට කිසියම් අණුවක ස්කන්ධය කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න සෙවූ විට ලැබෙන අගය සාපේක්ෂ අණුක ස්කන්ධයයි. කිසියම් අණුවක ස්කන්ධය කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න සෙවූ විට ලැබෙන අගය සාපේක්ෂ අණුක ස්කන්ධයයි. හිටී ගමන් විභාගෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වන්න එනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වන්න එනවා. හරි? හරි. සාපේක්ෂ අණුක ස්කන්ධයයි මෙන්න මේ සමීකරණය විදිහට කොටුවක් බෙදුවා. ඉස්සෙල්ල සමීකරණයම තමයි මෙතන සාපේක්ෂ අණුක ස්කන්ධය වෙනවා. මෙතන කිසියම් අණුවක ස්කන්ධය වෙනවා. මේක වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයක්. හරි? සමීකරණය ලියලා කොටුවක් ඇතුළේ ලියන්න. සමීකරණය ලියලා කොටුවක් ඇතුළේ දාගන්න. හරි. දැන් සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනකොට හරි ලේසි. ඔයාලා මෞලික ස්කන්ධය හොයනවා කියලා හෙව්වේ ඒක තමයි. සාපේක්ෂ පරමාණු ස්කන්ධ වලින් අපිට ඒක හොයන්න පුළුවන් නේ. දැන් CO2 කියලා කියන්නේ C කියන්නේ 12යි 12 වරක් 1 ධන O කියන්නේ 16 ඒවා දෙක 44යි. හැබැයි මේකට ඒකක දාන්න නැහැ හොඳේ. සාපේක්ෂ අණු ස්කන්ධයක් නේ. සාපේක්ෂ අගයන් වලට ඒකක නැහැ. ජලය ගත්තොත් H2O නේ. H කියන්නේ 1 ඒවා 2යි O 16 ඒවා 1යි. එතකොට එනවා 16යි 2යි 18යි නේ. මේ විදිහට අපි බලන්නේ සාපේක්ෂ අණු ස්කන්ධ. හරි? යටින් වෙනම රුලකින් ලියන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඇසුරින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඇසුරින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඇසුරින් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කළ හැකිය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඇසුරින් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කළ හැකිය. මෙන්න මේවා හදන්න දෙයක්වත් නැහැ. උදාහරණ කියලා මෙන්න මේ දෙක ලියාගන්න. කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. ඒ කියන්නේ අර කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් වගේ 44 ගුණයක් තියෙයි කියන්නේ. ඒ වුණානේ මේකේ 18යි. ඒ කියන්නේ ජල අණුවක ස්කන්ධය කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් වගේ 18 ගුණයක් තියෙනවා. හරි. දැන් වරහන් තියෙන එකක් ආවොත් මේ බලන්න. අපි යූරියා ගමු CONH2 twice. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මේ වගේ විභාගේ හොයන්න දෙනවා. හොඳේ CONH2 twice. මේක හොයන්නේ කොහොමද බලන්න. C කියන්නේ 12යි 12 වරක් 1 ධන. O කියන්නේ 16යි 16ව 1යි ධන. ඔන්නම් මෙතන මේක මපනවා. මේක දන්නෝනේ හරි. ඊට පස්සේ ඔන්න වරහනට පිටින් තියෙන ඉලක්කම ගුණ කරන්න ඕන ඇතුළේ ඉලක්කමේ. දැන් නයිට්‍රජන් බලන්න මෙතන 1 නේ තියෙන්නේ. එහෙනම් 14 ඒවා එකනේ 1 වරක් 2. හරි? 14 ඒවා 2 ධන. හයිඩ්‍රජන් 1යි 1 ඒවා 2 වරක් 2 4යි. දැක්කනේ ගන්න විදිය. වරහනට පිටින් තියෙන ඉලක්කමෙන් ඇතුළේ තියෙන ඉලක්කම ගුණ කරන්න. හරි ලේසියි. වරහන ඉවත් කරනකොට එහෙමනේ කරන්න කොහොමද? 1 වරක් 2. ඒකයි මෙතන ලිව්වේ 14 ඒවා 2. 2 වරක් 2 4යි. ඒකයි 1 ඒවා 4යි. දැන් සුළු කරන්න.
12යි 16යි 28යි 4යි මේ ටික එකතු කරාම 60ක් එනවා. එකතු කරලා බලන්න 60ක් එනවා. හරි? එහෙනම් යූරියා වලත් ඔබ හොයාගන්න. හරි. ඔයාලා දැන් අච්චු පොතේ පිටු අංක 133 තියෙන පොඩි අභ්‍යාසයක් මේ බලන්න. පිටු අංක 133 පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ. හරි? පිටු අංක 133 පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ. ආන්නේ අභ්‍යාසයේ ගෙදරදි කරන්න. එතකොට හරියටම හරි. සාපේක්ෂ අණු ස්කන්ධය හොයන අර කියපු විදිහට මෞලික ස්කන්ධය හොයනකොට ඒකට අගට GMOL ඍණයක කියලා දාන්න එච්චරයි. හොඳයි. ඒ අභ්‍යාස කරන්න මේ වගේ ගණන් ඔයාලට හදන්න දෙයක් නැහැ. ඔයාලට පුළුවන් මේක තේරුණානේ හදන විදිය වරහන් ඉවත් කරන සාම්ප්‍රදායික විදිහට වරහන් ඉවත් කරන්න එච්චරයි. හරි? right. එහෙනම් මේ විදිහට අර අච්චු පොතේ 133 වෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ කරන්න. එහෙනම් අපි ලබන සතියේ ෆිසිකලි හම්බෙමු. ෆිසිකලි ක්ලාස් එකේ සුපුරුදු වෙලාවට ඔයාලගේ වෙලාව සන් බ්‍රේක් නම් ඉරිදා ප්‍රින්ස්ටන් එකේ මට මතක නැහැ හරියට වෙලාව මම ටයිම් ටේබල් එක දාන්නම් WhatsApp එකට දාන්නම් ඒ අනුව වැටික් කරන්න. ඒ වගේම පන්ති ගාස්තු ගෙවනකොට ලබන මාසෙ ඉඳලා ආයතන වලට ගෙවන්න ඔන්ලයින් ගෙවන්න එපා. මේ මාසේ ගෙවින් කළා නැත්නම් ගෙවලා මට රිසිට් එක ගෙවන්න නැත්නම් පන්ති කාඩ් එක අරන් කාඩ් එක ගෙවන්න. රයිට්? හොඳයි. එහෙනම් අදට අපි නතර වෙමු. එහෙනම් හැමෝටම සුබ අවුරුද්දක් වේවා. ලබන අවුරුද්දේ හමු වෙමු ෆිසිකලි. රයිට්. එහෙනම් අදට මෙතනින් නවත්තමු. හොඳයි. ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝවන් සර්.